නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, මේ යන සංසාර ගමනේ බුදුහාමුදුරු පෙන්නනවා උන්වහන්සේගේ ලෝකවිදූ ගුණේ ගත්තොත් මේ විශ්වය ගැන බුදු කෙනෙක්ගේ අවබෝධඥානය අපිට හිතාගන්නවත් බෑ. බුද්ධ විශ්වය අචින්තියයි, ලෝක විශ්වය අචින්තියයි, ඉර්දි විශ්වය අචින්තියයි. බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුව අහනවා, ස්වාමීනි මට මතකයි තථාගතයන් වහන්සේ දවසක් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. මීට පෙර හිටියා සිකී වෙස්සබූ කියලා බුදුරු දෙනමක්, මීට කල්ප 31කට කලින්. ඒ සිකී බුදුරජාණන් වහන්සේට හිටියා අභිභූ කියලා අග්‍රශ්‍රාවකයන් වහන්සේ නම. උන්වහන්සේට ඉරදියෙන් දසදහසක් ලෝක ධාතුවටම ඇහෙන්න, ඉරදියෙන් කතා කරන්න පුළුවන් ඉරදිමේ හැකියාවක් තිබිලා තියෙන. දවසක් තථාගතයන් වහන්සේ ඔය ගැන දේශනා කරා. ආනන්ද හාමුදුරන්ට ඒක සිහි කරනකොට මතක් වුණා, අගසව් කෙනෙකුට පෙර බුද්ධ ශාසනයක එවැනි හැකියාවක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාගේම අවබෝධය ඥානයේ හැකියාව සමානයි. එනිසා තමයි අපි බුදුරජාණන් වහන්සේලාට කියන්නේ අසම සමෝ. වෙන කවුරුවත් එක්ක සමාන නෑ. එනිසා අසමානයි. ලෝකෙ වෙන කිසිම පුද්ගලයෙකුට සම කරන්න බෑ. හැබැයි බුදු කෙනෙක් තවත් බුදු කෙනෙක් එක්ක සමානයි. අසම සමයි. ආනන්ද හාමුදුරන්ට හිතුන බුදුරජාණන් වහන්සේට කොච්චර මේ විශ්වයේ පිට සක්වල ලෝකවලට වෙනත් ලෝක දහත්වලට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් ඉරදිමේ හැකියාවක් තියෙනවද දන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම අහලා තියෙනවා දවසක් තථාගතයන් වහන්සේ දේශනා කරා සිකී කියන බුදුහාමුදුරන්ට හිටිය අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවට ඉරදියෙන් ඇහෙන්න කතා කරන. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ නමකට බුදු කෙනෙකුට මේ වෙනත් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න කොච්චර ඉරදියෙන් කතා කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කිව්වෙච්චරයි. ඊට වඩා විස්තර කරේ නෑ. බුදුවරුන්ගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. දෙවනි පාරත් ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ ඒ විදිහටම ආයෙමත් ඇහුවා. ඒ වෙලෙත් බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. බුදුරජාණන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කිව්වා. ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේලා නිවන පිණිස අදාළ ප්‍රශ්නයකට නම් එකවරම පිළිතුරු දෙනවා. ඒකාංශ ව්‍යාකරණයේ පඤ්ඤා කියනවා. ධර්මාවබෝධයට, නිවන ගැන, චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයට උපකාර වෙන දේවල් වලට එකපාරම පිළිතුරු සපයනවා. ඒක විස්තර කර කර බෙද බෙදා ඒ පුද්ගලයාට අවබෝධ වෙන විදිහට විස්තර කරනවා. හැබැයි සමහර ප්‍රශ්න බුදුහාමුදුරන්ගෙන් අහද්දී බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීමෙන් ඒ පුද්ගලයාට හේතු වෙන්නෙත් නෑ. ඊළඟට ඒක ඔස්සේ පැටලිලා යනවා. මිනිස්සු ඒ ගැන හිතන්න ගිහිල්ලා ඔළුව අවුල් කරගන්නවා. සාමාන්‍ය මිනිස්සෙකුට ඒක තේරුම් ගන්න තරම් හැකියාවකුත් නෑ. එවැනි අචින්ත්‍ය වූ යම් යම් දේවල් ගැන අහද්දී බුදුරජාණන් වහන්සේලා පිළිතුරු නොදී ඉන්නවා. හැබැයි නැවත නැවත අහද්දී තුන්වෙනි වතාවේ බුදුවරු පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදු කෙනෙක් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රටාව. ආනන්ද හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. බුදුරජාණන් වහන්සේව ළඟින්ම බොහෝ කාලයක් ඇසුරු කරේ ආනන්ද හාමුදුරුවෝ. බුදුමුවින් වැඩිපුරම ආනන්ද කියන වචනේ තමයි කෙනෙකුට නමක් කියලා කතා කරා නම් බුදුරජාණන් වහන්සේ නිතරම ආනන්ද, උණු පැංගේ ආනන්ද, සිසිල් පැංගේ ආනන්ද කියන වචනේ තමයි නිතරම බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනාවනේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ තුන්වෙනි පාරත් මේ ප්‍රශ්නේම ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, නුඹ පුන පුනා නැවත නැවතත් ඒ ප්‍රශ්නෙම විමසනවා.
එහෙමනම් ආනන්ද මතක තියාගන්න මේක දරාගන්න. අන්න බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුගේ මේ ලෝක ධාතුවලට ඇහෙන්න කතා කිරීමේ හැකියාව ඉරදිය ගැන දේශනා. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ ලෝක ධාතු විඤ්ඤාපන කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන සීමාව තුළ සූර්යාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද? මේ පරාසය තුළ විශ්වයේ සත්වයන් උපදින තල 31ක් තියෙනවා කියෝ. ඒ තල 31 අයිති වෙන්නේ ඔබ නිකමට මතක තියාගන්න මනුස්ස ලෝකේ එකයි. සතර අපායක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජික, තාවතින්සේ, යාමයේ, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒ තමයි ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට මේ ඔක්කොම තල 31ක් තියෙන්නේ සූර්යාගේ, චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් විහිදෙනවද ඒ පරාසය තුලයි කියන. එතකොට ඔන්න ඔය සීමාව වගේ 1000ක් මතක තියාගන්න කියනවා. ඔන්න දැන් නිකන් හිතෙන් මතක තියාගන්න 1000ක ප්‍රමාණය. ඒ 1000 තුළ මේ වගේම සූර්යාව 1000ක්, චන්ද්‍රයෝ 1000ක්, මනුස්ස ලෝක අර තල 31 ඒවා 1000ක ප්‍රමාණයක්. ඒ තමයි කිව්වා සහස්‍රී ලෝක ධාතුව. ආනන්දේ 1000 වැඩි කරන්න කිව්වා තවත් දසදහසකින්. ගුණ කරන්න, එකතු කරන්න මේ වැඩි කරන්න. ඒ 1000 ප්‍රමාණය වගේම තවත් දසදහසකින් ගුණ කරන්න. ඒ තමයි දිවි සහස්‍රී ලෝක ධාතුව. ආනන්ද ඒක තවත් දසදහසකින් ගුණ කරන්න. දිවි සහස්‍රී ලෝක ධාතුව ගුණ කරන්න කිව්ව තවත් දසදහසකින්. ඒ ප්‍රමාණයට කියනවා ත්‍රිහි සහස්සී ලෝක ධාතුව. ඔබ අහලා ඇති කෝටි ලක්ෂයක් සක්වල කියලා අහලා ඇති. ඒ කෝටි ලක්ෂයක් සක්වල කියලා කියන්නේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුව. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රය ත්‍රිහි සහස්සී ලෝක ධාතුවටම ආඥාව පතුරවන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක්ගේ අවබෝධඥානය අනන්ත සක්වලට තව එහාට චතු සහස්සී, පංච සහස්සී මේ විදියට අනන්ත සක්වල කරා බුදුහාමුදුරන්ගේ අවබෝධය පැතිරිලා යනවා. ආනන්ද තථාගතයන් වහන්සේට කැමති නම් සහස්‍රී ලෝක ධාතුවට මැහෙන්න 이르දියෙන් කතා කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ 이르දියෙන් දසදහසක් ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්න පුළුවන්. අර චූලනිකා ලෝක ධාතුවට. ඊළඟට දිවි සහස්‍රී ලෝක ධාතුවට. එහෙමත් නැත්නම් කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිහි සහස්සී ලෝක ධාතුවට මැහෙන්න 이르දියෙන් කතා කරන්නත් පුළුවන්. ආනන්ද හාමුදුරන්ට මේ කාරණේ කියනකොට ඇඟ කිලි පොලාගෙන ගියා. ඇඟේ ලොමු දැහැගත්තා. ආනන්ද හාමුදුර කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. බුදු කෙනෙක්ගේ හැකියාව, බුදු කෙනෙක්ගේ 이르දිය මට හිතා ගන්නවත් බෑ ස්වාමීනි මගේ ඇඟේ කිලි පොලාගෙන ගියා කියලා. එතකොට ඒ වෙලාවේ එතන හිටියා බුදුරජාණන් අර ඔය සාමාන්‍යයෙන් ඕඩ තැනක ඉන්නවා මොකක් හරි කියපු ගමන් ඒක විහිළුවට ගන්න එක්කෝ කටකැඩිච්ච කතා කියන ඒ වගේ අය හිටියා. බුදුහාමුදුරේ කාලෙත් ওই දේවදත්ත පාක්ෂික භික්ෂුන් වහන්සේලා අතර සමහරව හිටියා උසුළු විසුළු කරන. ඒ වගේ උදායි කියලා භික්ෂුවක් එතන හිටපු ඒ වෙලේ කියනවා ආනන්ද ඔයාට මොකද මේ? ඒ හැකියාව තියෙන ඔයාට නෙමෙයි බුදුහාමුදුරන්ටනේ. මේ ආනන්දට මොකද වෙලා තියෙන්නේ? අන්න ඒ විදිහට ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ හා උදායි එහෙම කියන්න එපා. ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච පැහැදීම, සද්ධාව ආනන්දට 7 වාරයක් සක්විති රජකම් කරන්න තරම් ඒ පින බලවත්. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වෙලා කීප වතාවක් උපදින්න තරම් ඒ පින බලවත්. නමුත් ආනන්ද එච්චර සංසාරේ යන කෙනෙක් නෙමෙයි. ආනන්ද මේ ජීවිතේම උතුම් අරහත්ත්වයට පත් වෙලා සංසාර ගමන අවසන් කරනවා කියලා දා බුදුරජාණන් වහන්සේ දේශනා කරා.
එතකොට අපිට පේන්නේ මෙන්න මේකෙන් තේරුම් ගන්න මේ විශ්වය තුළ නිකමට තේරුම් ගන්නකො අපි දන්නේ මොනවද කියලා. අද මොන විද්‍යාඥයෙක් වුණත් මොන නාසායතනය වුණත් මේ මොනවා හොයාගත්තත් අද කොයි තරම් ප්‍රමාණයක්ද දන්නේ දකින්නේ. ඒ උපකරණයකින් හොයාගන්න. ඒ නිසා ඒ දකින දේවල්වලට අනු අපි ලෝකයේ තියෙන ඔච්චරයි කියලා අපි හිතනවනම් අපි විශාල මුලාවකයින්. ලෝක විශ්‍ය අචින්තය බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේක සාමාන්‍ය මනුස්සේ හිතන්න ගියොත් ඔහුගේ ඔළුව විපිලිසර වෙනවා. ඔහුට තේරුම් ගන්න බැරි වෙනවා. හැබැයි මේ සියල්ල අතැම්බුලක්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා. එකයි උන්වහන්සේට අපි ලෝක විදූ කියලා කියන්න. ඒ අවබෝධ කරා විතරක් නෙමෙයි ඒකෙන් මිදෙන මාර්ගය අපිට කියල දුන්න. එහෙමනම් අපි දැන් ඒක හොය හොයා ලෝක ධාතු හොය ග්‍රහලෝක හොය ඉන්න ගියොත් අපිට ගැලවෙන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට ගැලවෙන මාර්ගයේ පෙන්නලා දුන්න. අන්නේ නිසා බුද්ධිමත් කෙන අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්නයි මහන්සි ගන්නට ඕන. පිංහතුනී සතර අපාය. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ අපිට උපමාවකින් පෙන්වා මහනෙන මේ සතරාපාය වැටි මේ සංසාර ගමන යන සත්වයන්ගේ ජීවිත සතරාපාය මහගෙදර කරගෙනයි කිව ගමන් කරන්න. ඊළඟට ඔබට මේ අපාය බයි තේරුම් ගන්න පුළුවන් හොඳම දේශනා කීපයක් තියෙනවා චුති සංයුක්තය කියලා. සංයුක්ත නිකාය තියෙනවා චුති කියල සූට්‍ර මනුස්ස චුති දිව්‍ය චුති ප්‍රේත චුති තිරච්ඡාන චුති ඔය වගේ සූට දේශන ගණනාවක් තියෙනවා. චුති කියන්නේ ඒ සත්වයන් ඒ සත්වලෝකවලින් කර්මාණරූපිය චුත වුණාට පස්සේ උපත කරායන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනුස්ස චුති සූත්‍ර බුදුහාන්දුරු පෙන්නවා නියසිලට පස්්ටිකක් අරගෙන. ඔබ දන්නවා සාමාන්‍ය පොළොවෙන් පස්්ටිකත් නිය පොත්තට නිය සිලට ගත්තෝ. මහ විශාල් ප්‍රමාණයක් එන්නෑ නිතාම ස්වල්පයයි. බුදුරජාණන් වහන්සේ මේ ස්වල්පය භික්‍ෂූන් වහන්සේලාට පෙන්නනවා. පෙන්නල කියනවා මහනෙන මේ මහපොළොවේ තියෙන පසුත් නිය සිලේ තියෙන පසුත් අතර වෙනස නුබල දකිනවද. එහෙමයි ස්වාමීනි. නිය සිලේ තියෙන ඉතාම ස්වල්පයයි. මහපොළොවෙ තියෙන පස් ප්‍රමාණය 100න් පංගුවක් 1000න් පංගුවක් ලක්ෂෙන් පංගුවක් බින්දු ගානෙන් කියන්න බැරි තරම් දීර්ඝයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මනුස්ස ජීවිත ගත කරන අයගේ මේ සංසාරය යන සත්‍යයන්ගෙන් ආයමත් මනුස්ස ජීවිතයකට එන්න මෙන්න මෙච්චරයි කියව. නිය සිලට ගත්ත පස් වගේ පිරිසක් මනුස්ස ලෝකෙට එන්න. මේ මහපොළොවේ පස් වගේ පිරිසක් සතරාපායට වැටෙනවා. අපායම වැටි සංසාර යන පිරිස මහපොළොවේ තියෙන පස් වගේ කියව. දැන් ඔබ නිකං දැන් ඔබට ඕක නිකං කවරුහරි කිවොත් හිතෙන්නේ නෑ ඕක කොහෙද ඕක වැරදිලා කියලා හිතෙන්න පුළුව. සමහරු හිතනවා මෙච්චර මිනිස්සු ඉන්නේ දැන් ජනගහනය වැඩි වෙලානේ ඔය ඕ කොහෙද මෙච්චර මිනිස්සු ඉන්න කියලා හිතෙනවා. අපිට එහෙම හිතෙන්නේ අපි අනිත් ලෝක ගැන අපි කවුරු සංගණනයක් කරලා නෑනේ. අපි සංගණනය කරන්න මේ මනුස්ස ලෝකේ පොඩ්ඩක් එහෙම වුණත් මිනිස්සු ගැන විතරයි අපිට හොයාගන්න පුළුවන්. අපි දැන් මිනිස්සු ගැන හිතමු. ඔබට මෙන්න මේ විස්තරයෙන් තේරෙයි මනුස්ස ජීවිතයක් ලබන එක කොච්චර දුර්ලභයිද. පිංගතුනි බුදුරජාණන් දැන් අපි ගම් මනුස්ස ලෝකේ ඉන්න ටික මුළු මනුස්ස ලෝකෙම අද ජීවත් වෙන්නේ කෝටි 700කට වඩා වැඩි. අපි වැඩිපුරත් එක්ක හිතමු 800ක් විතර කියලා. කෝටි 700ක් 750කට ආසන්න තියෙනවා. අපි වැඩිපුරත් එක්ක හිතමු මනුස්ස ලෝකෙම ඉන්නවා කෝටි 800ක විතර කියලා හිතමු. එතකොට අපිට ඒක කෝටි ගානෙන් හරි කියන්න පුළුවන්ද බැයිද? පුළුවන්. බින්දු ගානකින් හරි කියන්න පුළුවන් කෝටි 800ක් කියලා සාමාන්‍ය ලෝක ජනගහනය ගැන අපි හිතනවා. හැබැයි ඔබට පුළුවන්ද සතර අපාය කියන්නේ නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය හතරක්නේ. ඕකෙන් නිරේ ගැන කවුරුත් දන්නේ නැහැ. කවුරු සංගණනයක් කරලත් නැහැ. නිරේ කොහෙද තියෙන්නේ කියලා අපි දන්නෙත් නැහැ. ඒක අපිට පේන්නේ ඒක දිවසින් දකින්න දෙයක්. හැබැයි යම් දේශනාවලින් අපිට මේ නිරේ ගැන තොරතුරු ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. මේ නිරේ නිරිසත්තු මෙච්චරයි කියලා කවුරු සංගණනයක් කරේ නැහැ.
එතකොට අපි එක පැත්තකින් දීම අපි දන්න ඇති නිසා අපි ඒක අයින් කරනවා. ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ ගැන අහලා තියෙනවා, බුද්ධ දේශනා කියවලා තියෙනවා, ප්‍රේතවත්තු ගැන දන්නවා, ලක්කන සංයුත්තේ ප්‍රේතයෝ ගැන අහලා ඇති ඕන තරම්. හැබැයි අපි ගණන් කරගන්න අපිට පුළුවන්කමක් නැහැ. දිවසක් තියෙන්න ඕනේ ඒකත් දකින්න. ප්‍රේත ලෝකෙත් අයින් කරමු අපිට පේන්නේ නැහැ. අසුර අපාය මහා සාගරයේ තුල දුක් විඳින අමනුස්ස කොටසක් හැටියට පහරාද වගේ දේශනාවල බුදුහාඳුරෝ පෙන්වනවා. මහ මුහුදේ ඉන්නවා තිමි තිමංගල තිමිර පිණ්ඩල නාග අසුර ගහන්දර නාග ලෝක නාගය මහා සාගරය තුලේ අපිට පේන්නේ. අපි ඒකත් අතහරින්. එතකොට සතර අපායන් හතරක්ම අපි අතහැරියා. 3ක් අතහැරියා. ඒ හතරේ නිරය, ප්‍රේතාපාය, අසුරාපාය පේන්නේ නැති නිසා අතහැරියා. දැන් අපි එකක් ගමු පේන. තිරිසන් ලෝකේ තිරිසන් සත්තු අපිට පේනවා. ඒ පේන තිරිසන් සත්තුන්ගෙන් ඔබ හිතන්න කරණීයමෙත්ත සූත්‍රයේ තියෙනවා දීගාවා දීර්ඝ සත්තු ඉන්නවා දැකලා ඇති. ඔය පිඹුරු වගේ සත්තු දිග සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. විශාල ශරීර ඇති අලි වගේ සත්තු, විශාල ශරීර ඇති මහත සත්තු ඉන්නවා. මජ්ජිවා මධ්‍යම ප්‍රමාණ සත්තු ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ සත්තු. රස්ස කුඩා සත්තු ඉන්නවා. පුංචි කූඹි වගේ පොඩි සත්තු ඉන්නවා. වේයෝ කූඹි පුංචි සත්තු ඉන්නවා. අනුක තූලාව අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සත්තු ඉන්නවා. තිරිසන් සත්තු. අමනුෂ්‍ය නෙමෙයි. තිරිසංගත සත්තු ගැන මේ කියන්නේ. ඇහැට පේන්නේ නැති තිරිසන් සත්තු ඉන්නවා. ඔන්න දැන් හිතාගන්න. තිරිසන් ලෝකේ අද අපි අන්වීක්ෂයෙන් බලලා කියනවා මෙහෙම උන් ඉන්නවා චූටියෝ. බුදුහාඳුර පෙන්නවා ඒ අයත් තිරිසංගත ආත්ම සහිත සත්තුවේ. අනුක කියන්නේ ඒ අයට. තූලාවා කියන වටකුරු හැඩෙන් යුක්ත සත්තු. දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු කොච්චර ඉන්නවද? දැන් ওই සත්ත්ව විග්‍රහය විතරක් ඔළුවට අරගෙන හිතන්න. ලෝකෙ නෙමෙයි අපේ ඉඩමේ ඉන්න සත්තු ටික ගැන හිතන්න. ඉලක්කමකින් කියන්න පුළුවන්ද? කූඹි ගුලක් ගත්තොත් කෝටි ගාණක්. අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික. කුණු වෙලා යන මස් ටිකක අඩු ගානේ අසූචි ටිකක ඉන්න පණුව ටික. මේ ශරීරයක් ඇතුලේ ඉන්න පණුව ටික. මනුස්සයෙක් මැරිලා කුණු වෙනකොට ඒ මල කුණෙන් එන පණුව ටික හිතා ගන්න පුළුවන්. දැන් ওই පේන අය අන්වීක්ෂයෙන් බලලා නෙමෙයි. එහෙමනම් තිරිසන් ලෝකේ ඒ තරම් විශාල නම් තව නිරය කොච්චර ඇද්ද? ප්‍රේත අපාය කොච්චර ඇද්ද? අසුර අපාය කොච්චර ඇද්ද? එහෙමනම් පින්වතුනි සතර අපායගත සත්වයන් බුදුහාඳුරු පෙන්වුවේ මහණෙනි මහ පොළොවේ පස් යම්සේද සතර අපායේ ඉන්න සත්වයන් ඒ වගේ කියනවා. මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිලට පස් ටිකක් අරන් පෙන්නනවා. කෝටි 700ක් 750ක් අපි 800ක් කියලාම හිතමු. කෝටි ගාණෙන් හරි කියන්න පුළුවන් මනුස්ස ලෝකෙ ඉන්නේ මෙච්චරයි කියලා. හැබැයි ඔබටවත් මටවත් කාටවත් අඩු ගානේ අපේ ඉඩමේ ඉන්න සත්තු ටිකවත් ගණන් කරලා කියා ගන්න බෑ. ඒ තරම් සත්ත්ව විෂය අචින්ත්‍යයි. එහෙමනම් පින්වතුනි ඔබට දැන් තේරෙනවා ඇති මනුස්ස ජීවිතයක් ලැබුවා කියන්නේ හිතා ගන්න බැරි දුර්ලභ කාරණයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුර්ලභෝ මනුස්ස ප්‍රතිලාභ. මනුස්ස ජීවිතයක් ලබන එක අතිශයින්ම දුර්ලභයි. දැන් ඔබට මනුස්ස ජීවිතයක් ලැබපු ඔබ අනෙක් සියල්ලන්ට වඩා වාසනාවන්තයි. ඒකට හේතුව දුර්ලභා බුද්ධෝත්පාදෝ දුර්ලභාෂණ සම්පatti බුදු කෙනෙක් ඉපදිච්ච පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ ධර්මයේ ලෝකේ පවතින කාලෙකයි ඔබ මනුස්ස ලෝකේ ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට ෂණ සම්පත්තිය මේ බණ ඇහෙනවා හිත පහදිනවා. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕන කියලා හැඟීමක් ඇති වෙනවා. අන්නේ කියන බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් මේ සංසාර ගමනේ අනතුර දකින්නවනම් සතර අපායගත සත්‍යයන් විඳින දුක බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට වැටහෙනවා නම් මේ මිනිස්සු හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ.
ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ අප්‍රමාදීව ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. අනිත් මොන වැඩ තිබ්බත් ධර්මය අවබෝධ කරන්න සසරින් මිදෙන්න වීරිය වඩනවා. හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි කොච්චර බණ ඇහුවත් අවිද්‍යාව නිසා තණ්හාව නිසා ඒ අහන වෙලාවට තේරුණාට වැහිලා යනවා. කෙලෙස් වලින් වැහෙනවා හිත. පස්සේ බැරියේ තව කල් තියෙනවා නොය. ඕවා කොහෙ කරන්න දැම්ම කොච්චර ප්‍රශ්නති ඒ වගේ අදහස් හිතට ගලාගෙන එනවා. ඔය ඕන දෙයක් වෙන්නේ නැත. ඒක ඒ වෙලාවට බලාගමු. අන්න ඒ වගේ හිත. ඒක තමයි අවිද්‍යාවේ භයානකම. ඒ නිසා සතර අපායෙන් මිදෙන්න මහන්සි ගන්න කෙනා කොහොමද අපායෙන් මිදෙන්න කියන තැනදී අපිට අවශ්‍යමද ඉස්සලා තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරු පෙන්වුවේ සද්ධාව ඇති වෙන්නත් අපායේ බය දකින්න ඕනේ. දුක්ඛූප නිසා සද්ධා. සසර දුක, අපායේ බය, අපායේ වැටි වැටි විඳින්න සිද්ධ වෙන දුක දකින්න කෙනාම තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා අප්‍රමාදීව වීරිය වඩන්න. එයා තමයි අවබෝධයෙන්ම බුදුන් සරණ යන්නේ. එයා තමයි අවබෝධයෙන්ම ධර්මයේ සරණ යන්නේ. එයා තමයි අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝයා සරණ යන්නේ. ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපායෙන් මිදෙන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ ඔබ සංසාර බය දකින්න කෙනෙක්. ඔබ සද්ධාව ඇති කරගත්ත කෙනෙක්. ඔබ බුදුහාමුදුරන්ගේ දේශනාව ගැන විශ්වාසයෙන් අප්‍රමාදීව ධර්මය වඩන කෙනෙක්. ඒ පිණිස අපි පියවරෙන් පියවර යා යුතු මකක් තියෙන. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේක හරියට මහා මුහුදට බහිනවා වගේ වැඩක්. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් සීලයක පිහිටනවා, ප්‍රතිපදාවක යෙදෙනවා. ඉස්සල්ලාම දැන් අපි ගමු සාමාන්‍ය තේරුම් ගන්න කෙනෙකුට කොහොමද අපි මේ බණ අහලා දැන් අපාය ගැන බයක් ඇති වුණොත් කොහොම හරි මේකෙන් මිදෙන්න ඕන කියලා හිතුනොත් කොහොමද මේක පටන් ගන්න? පළවෙනිම දේ තමයි බණ අහන්න. නිතර බණ අහන්න. ඒ බණ අහනකොට ඔබට බුදුහාමුදුරන්ගේ අවබෝධය ගැන, මේ සංසාරේ ස්වභාවය ගැන, සතර අපාය ගැන හොඳට තේරෙන්න ගන්න. ඒ තේරෙනකොට ඔබ අවබෝධයෙන්ම සීලයක පිහිටනවා. දැන් අපි ඉස්සල්ලාම ඔයා සීලයක පිහිටලා පටන් ගන්න සීල සමාධි ප්‍රඥා තමයි වැඩෙන්නේ. හැබැයි අවබෝධයක් නැති කෙනා සීලයක පිහිටවන්න අමාරුයි. එයා දන්නේ නැහැ මොකටද සීල් රකින්නේ. සීල වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා බොරුවට සීල් ගත්තට සීල් රකින්න කෙනෙක් නෙමෙයි යා. එයා ශික්ෂාපද ගැන හැඟීමක් නැහැ. බොහෝ දෙනෙක් වර්තමානයේ සීල් ගන්න චාරිත්‍රයක් වශයෙන් අර මිනිස්සු ඉදිරියේ එක්කෝ රැස්වීමක පිරිස සිල් ගන්න නිසා යමක් පටන් ගන්න කලින් චාරිත්‍රයක් ඉෂ්ට කරනවා කියන හැඟීමෙන් තමයි ගොඩක් අය සිල් ගන්න. ඔබ දැකලා ඇතින් සමහරලාට ඔන්න ඉස්කෝලේ වැඩ පටන් ගන්න කලින් උදෑසන සිල් සමාදන් කරනවා. රැස්වීමක් තියෙනවා. න්‍යාය පත්‍රයේ පළවෙනි මේක පන්සිල් සමාදන් කිරීම. උත්සවයක් ආරම්භ කරනවා. මුලින්ම පන්සිල් දීලා පොල් තෙල් පහන දැල්වලා වැඩේ පටන් ගන්න. ආයතනයක් විවෘත කරනවා. ඒත් එහෙමයි. සමහරු හොර ව්‍යාපාරයක් ආරම්භ කරා. මොනතරම් වැරදි වැඩ අපරාධ කරන ව්‍යාපාරයක් පටන් ගත්තත් එතනත් පන්සිල් අරගෙන පොල් තෙල් පහන දැල්වලා එහෙම තමයි වැඩේ පටන් ගන්න. දන්නේ නැහැ මොකද්ද සිල් ගන්න එකේ තේරුම කියලාවත්. ඒක තේරුම් ගන්න නම් බණ අහන්න ඕනේ. ඒ නිසා කාලයක් බණ අහන්න. බණ අහනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෙවල් වල ඉඳන් සිල් අරගෙන හොඳට සිල් රැකලා බණ අහන්න ආව නෙමෙයි. මිනිස්සු වැරදි වැඩ කර කර පව්කම් කර කර හිටපු මිනිස්සු. බණ අහලා ජීවිතේ වෙනස් වුනේ. ඊට පස්සේ තමයි ඔවුන් සිල් රකින්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඔවුන් ධර්ම මාර්ගයේ අවබෝධයෙන් ධර්ම මාර්ගයේ වැඩුවේ. බලන්න සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහලා දේශනාව අවසන් වෙනකොට ස්වාමීනි මේ ධර්මයේ හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ වුණා වගේ. මේ ධර්මයේ හරියට මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නවා වගේ. ස්වාමීනි අද පටන් අපි
බුදුන් සරණ යනවා. අද පටන් ධර්මයේ සරණ යනවා. අද පටන් ශ්‍රාවක සංඝයා සරණ යනවා කියලා අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා. ඊට පස්සේ තමයි යා සීලවන්ත උපාසකයෙක් බවට පත්වෙන්නේ. එයා ශික්ෂාපද රකිමින් තමන්ගේ කය වචනය සංවර කර ගනිමින් ගුණධර්ම රකිමින්. ඒ නිසා පිංගතුනි පටන් ගන්නම තැන නිතර බණහන අද කොච්චර වාසනාවක්ද. ඔබට අන්තර්ජාලය ගත්තත් ගොඩාක් බණහන්න පුළුවන්. බණ පොත්ද, කැසට්ද, සීඩීද, සංගරාද අද ගොඩාක් ක්‍රම තියෙන ඔබට බණහන්න. නිතර බණහන්න. ආසාවෙන් බණහන්න. එහෙම බණ අහගෙන යනකොට කාලයක් යනකොට ඔබට දහම් දැනුම ඇති වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා, අපාය බය ඇති වෙනවා. ධර්මයේ ඔස්සේ ඔබ හිතන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔබට සීලයක වටිනාකම හොඳට දැනෙනවා. දැන් ඔබ සිල් රකින්න කවුරුත් කියන නිසා නෙමෙයි. කට්ටිය බලෙන් පන්සිල් සමාදන් කරන නිසා නෙමෙයි. ඔබ අවබෝධයෙන්ම එතන ඉඳන් සිල් රකින්න. ඊට පස්සේ බණහන කෙනා උතුම් සීලයක පිහිටන. අපි ගමු ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබ පන්සිල් රකින්න. හැබැයි පන්සිල් සමාදන් වුණාට තාම ඔබ අවබෝධයකින් ඉන්නව නෙමෙයි. ඒ ශික්ෂාපද බිඳෙන්න කැඩෙන්න තියෙන අවස්ථාව ඕන තරම්. හැබැයි සංසාරේ බය දකින්න කෙනා, අපායින් මිදෙන්න වීරිය වඩන කෙනා තමන්ගේ පුංචි වරදේ පවා බිය දකිනවා. ශික්ෂාපදයක් කැඩුනොත් ඒ සැනින් ආයතින් සංවරේ පිහිටනවා. ආයතින් සංවරේ කියන්නේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. ආයි නම් මම මේක කරන්නේ. ඒ මොහොතේම ආයි පන්සිල් සමාදන් වෙලා වරද නිවැරදි කරගන්න. ඒ විදිහට තමයි වැටි වැටි නැකිටිනවා වගේ අධිෂ්ඨානෙන් වීරිය සෝවාන් වෙනකල් සෝවාන් වෙච්ච කෙනා තමයි සතර අපායන් සදහටම නිදහස් වෙන්නේ. එයා තමයි අවබෝධයෙන් සිල් රකින්නේ. ඒ සීලයට කියන්නේ ආර්යකාන්ත සීලය. සෝවාන් වෙච්ච කෙනාගේ සීලය අවබෝධයෙන් යුක්ත ආර්යකාන්ත සීලයක්. එතකම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන වීරියේ ඒ ගමන යන්න උත්සාහ කරන කෙනෙක්. දැන් බණහනවා, හොඳට සිල් සමාදන් වෙනවා. නිති පන්සිල් රකින්න පුරුදු වෙන කෙනා පෝයට පුරුදු වෙනවා මාසෙකට එක දවසක් හරි. බුදුහාමුදුරන්ගේ කාලේ නම් 4 පෝයටම උපෝසතේ රැක්කා. අද අඩු ගානේ 15ක පෝයට හරි උපෝසත සීලයක් පුරුදු කරනවා. ඊළඟට තමන් අහන ධර්මයේ ඔස්සේ දැන් බණ අහගෙන යනකොට කර්මඵල විශ්වාසෙ, පින්පව් ගැන විශ්වාසෙ. ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා. දානේ විපාක තියෙනවා, කරන පින්කම් වල විපාක තියෙනවා, මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. මව්ට සැලකීමේ විපාකයක් තියෙනවා, පියාට සැලකීමේ විපාකයක් තියෙනවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන්ට ලැබෙනවා. ඕපපාතික සත්වයන් ලෝකෙ පහළ වෙනවා. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකෙ පහළ වෙනවා. මෙන්න මේ අවබෝධය දැනුම වැටහීම ඇති වෙනවා. ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. මේ අවබෝධය තුල පිහිටලා යා පින් කරනවා. ධර්මාවබෝධය අරමුණු කරගෙන දන් දෙනවා, සීල් රකින්නවා, දෙමව්පියන්ට සලකනවා, පින්කම් කරනවා. කර්මඵල විශ්වාස කරන කෙනා අකුසලෙන් වළකිනවා. සබ්බ පාපස්සා කරන යා පුළුවන් තරම් සියලු අකුසල් වලින් වළකිනවා. වළකින්න උත්සාහ කරනවා, වීර්යය වඩනවා. කුසලස්ස උපසම්පද, යා කුසල් වඩනවා, පින් කරනවා, පිනටම නැඹුරු වෙච්ච ජීවිතයක් පුරුදු කරනවා. සචිත්ත පරියෝදපන, අන්න දැන් ටික ටික භාවනාවකට යොමු වෙනවා. බුදු ගුණ සිහි කරනවා, මෛත්‍රී භාවනාව වඩනවා, කය ගැන යථා වශයෙන් විමසනවා, ධාතු මනසිකාරය, පිළිකුල් භාවනාවේ, කායානුපස්සනා භාවනා, සතර සතිපට්ඨානය ඔස්සේ භාවනා වඩනවා. අන සචිත්ත පරියෝදපන. දැන් ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාගේ ඉලක්කය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්න අවබෝධඥානය. ඒ අවබෝධයේ පළවෙනිම අවබෝධය තමයි සත්‍ය ඥානය. මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්මයි. දුක නැතිවීම ආර්ය සත්‍යයක්මයි. දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යයක්මයි කියලා ඇති කරන අවබෝධය. ඒකට කියනවා සත්‍ය ඥාන. අන්නේ අවබෝධය ඇති වෙන කල්ම අපායෙන් මිදෙනවා කියන එක ලේසි නෑ. ඒ තමයි සෝවාන් ඵලයට පත්වීම. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති වෙනවා සමගම
යා සක්කායදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා සෝවාන් ඵලයට පත් වෙනවා. අන්න යා තමයි සදහටම සතර අපායෙන් මිදෙන කෙනා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් උපරිම ආත්ම 7යි උපදින්නේ. දිව්‍ය ලෝකික සුගතියක ඉපදුනත් ආත්ම 7යි. ආත්ම 7න් මෙහා ආත්ම 7ක් ඇතුළත ඊතිරි කෙලෙසුත් ප්‍රහාණය කරගෙන ඒ කාන්තෙන් නිවන කරා යනවාමයි. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ අතින් අපායගාමී අකුසලයක් සිද්ධ වෙනවා කියන එක අබහුයයි. සිද්ධ නොවන දෙයක් කියන කවදාවත්. එයා සදහටම අපායෙන් මිදිච්ච කෙනෙක්. ඒ නිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ යුද්ධ 1000ක් දිනනවට වඩා ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා ලෝකෙම රජකම් කරමින් ලෝකෙ යටත් කරගෙන පාලනය කරනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි උතුම් කියලා. එයා සදහටම සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. අන්න ඒ පිණිසයි අපි මේ ධර්ම මාර්ගේ වඩන්නේ. අන්න දැන් කෙනෙකුට කොහොමද අපි අපායෙන් මිදෙන්නේ? කොහොමද අපායෙන් මිදෙන්නේ කියලා යන්න තියෙන පිළිවෙල තමයි ඒ. අපායෙන් මිදෙනවා කිය හිටියට මිදෙන එකක් නෙමෙයි. අපි කවුරුත් සංයෝජන වලින් බැඳිලා ඉන්නේ. කාම ලෝකයට අපාය පැත්තට අපි බැඳිලා ඇදිලා ඉන්නේ. ඒ සංයෝජන වලින්. ඒකෙන් මිදෙන්න නම් ඔබ පටන් ගන්න තැන ඉඳන් බණහන් සද්ධාවෙන් බණහන්. බණහනකොට ආසාවෙන් බණහන්. හොඳට කන් යොමු කරගෙන බණහන්. කාලයක් බණ අහගෙන යනකොට ඔබට ධර්මයේ ගැන සද්ධාාවක් ඇති වෙනවා. කර්ම කර්මඵල විශ්වාසය මෙලොව පරලොව පිළිගැනීම ඇති වෙනවා. පින්පව් ගැන විශ්වාසය ඇති වෙනවා. ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඊට පස්සේ අවබෝධයෙන් කර්ම කර්මඵල විශ්වාසයෙන් සීල රකින්න. කවුරුත් කියන නිසා නෙමෙයි. අවබෝධයෙන් සීල රකින්න. ඒ සීලේ දියුණු කරගන්න පියවරෙන් පියවර උත්සාහ කරනවා. පුංචි වරදේ පවා බය දකින්න. එයා ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලා පින්කම් කරනවා. කුසල් වඩනවා. අකුසලෙන් වළකිනවා. එයා ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස වීර්ය වඩනවා. අන්නේ ගමනේ තමයි එයා සතර අපායෙන් මිදෙන මාර්ගයේ සදහටම ලබා ගන්න. ඒ විදිහට යන මාර්ගය තුලත් පින්වතුනි පින බලවත් වෙන්න යා සිල් රකින්නවා කියන්නේ විශාල පිනක්. දන් දෙනවා කියන්නේ විශාල පිනක්. භාවනාව කියන්නේ පින අතර අග්‍රම පින මෛත්‍රිය. ඒ පින් වැඩෙන්න එයාගේ ජීවිතයේ සුගතිය පැත්තට ඇදෙනවා. හැබැයි අපායෙන් සදහටම මිදෙනවා නෙමෙයි. කෙනෙකුට පින් කළ දැන් විමානවත්වයේ තියෙන්නේ පුංචි පිනක් හරි මරණ මංචකයේ බලවත් කරගෙන සුගතිය යනා ඉන්නවා. හැබැයි ඒක සදාකාලික ගැලවීමක් නෙමෙයි. ඒ පිනේ විපාක අවසන් වෙනකොට දෙව්ලොව හිටියත් ආයි චුත වෙලා අපායට වැටෙන්න පුළුවන්. ආයි පහළට වැටෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පහළ වෙලා ලෝකෙ අපිට පෙන්නලා දුන්නේ පින් ටිකක් කරගෙන తాවකාලිකව ගැලවිලා දිව්‍ය ලෝකයකට ය아가න්න එක නෙමෙයි. ඒක తాවකාලිකයි. ඒ පින අවසන් වෙනකොට ආයිමත් අපාය පැත්තට වැටෙනවා නම් බුද්ධ ශාසනයක් ලැබිච්ච එකෙන් අපි සම්පූර්ණ ප්‍රයෝජනයක් ගත්තා නෙමෙයි. බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච එකේ සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න කෙනා ධර්මය අවබෝධ කර අඩුම ගානේ සෝවාන්වත් වෙන්න මහන්සි ගන්න. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට ඉතිරි මාර්ගඵල කරා යනවා කියන එක කාගේවත් උදව්වක් අවශ්‍ය නැහැ. ඒ කෙනා මාර්ගයට බැසගත්ත කෙනෙක්. උපරිම ආත්ම 7ක් ඇතුළත සංසාර ගමන අවසන් කරනවා. ඒ නිසා සතර අපායෙන් මිදෙනවා කියන අරමුණ නම් ඔබට තියෙන්නේ. ඔබ ඒ විදිහට ජීවිතේ සැලසුම් කරගන්න. දැන් බලන්න කෙනෙකුට සමහරෙකුට තියෙනවා පුංචි කාලෙම මම වෛද්‍යවරයෙක් වෙනවා. එක්ක මං ඉංජිනේරුවෙක් වෙනවා. මම දක්ෂ ඉංජිනේරුවෙක් හරි විද්‍යාඥයෙක් හරි ඔබ මොකක් හරි හිතාගන්න ඔබට තිබ්බ ඉලක්කය. ඒ ඉලක්කය තුල ඔබ පියවරෙන් පියවර යන්න ඕන නේද? ඒ ඉලක්කය ඔළුවේ තියාගෙන ගෙදර හිටියට පාඩම් කරන්න නැතුව හිටියා කියලා විභාග පාස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ කියලා ඔබට කවදාවත් ඉලක්කයට යන්න බෑ. ඔබ මහන්සි වෙලා ඉගෙන ගන්නවා. විභාග පාස් කරනවා. කොච්චර දුක් විඳද අවුරුදු ගාණක් මහන්සි වුණා ඉගෙන ගන්න. විභාග කර කර අත්දැකීම් ලබනවා, පරීක්ෂණ කරනවා. ඒකත් එක තව රටවල් වල ගිහිල්ලා ඒ ඔස්සේ ජීවිතේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතේ අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන කෙනෙක් සමහරව අවුරුදු 30ක්
35ක් සමහරව අවුරුදු 40-50 වෙලත් ඉගෙන ගන්නවා. එච්චර විශාල වෙහෙසක් දරලා තමයි යමෙක් යම් ඉලක්කයකට යන්නේ. හැබැයි මේ ලෞකික ඉලක්ක සියල්ල හුස්ම ටික යනකොට අතහැරලා යන්න වෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් ලෝකෙම මහාචාර්යවරයෙක් වුණත් ඔබේ හුස්ම ටික ගියාට පස්සේ ඒ සියල්ල අතහැරලා සතර අපායට වැටෙන්න වෙනවා නම් ඒ ජීවිතේම ගත්ත උත්සාහය ඉන්නකම් කාලබීලා ඉන්න පුළුවන් එච්චරයි. හැබැයි ඔබ ධර්මය අවබෝධ කරන්න වීරිය වඩනවා කියන්නේ ඔබ බණ අහනවා කියන්නේ ඔබ සීල් රකින්නවා කියන්නේ ඔබ ධර්ම අවබෝධයට ගන්න උත්සාහය ඔබ සුගතිය කරා අරගෙන යනවා වගේම ඔබව සංසාර දුකින් එතර කරවලා සතර අපායෙන් මුදවලා නිවන කරා අරගෙන යනවා. අන්නේ ඉලක්කය ඇති කරගෙන අවබෝධයෙන්ම ධර්මයේ පිහිටන් අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මයේම අවබෝධ කරගෙන සංසාර දුකින් මිදෙන්න සතර අපායෙන් මිදෙන්නම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.